සුබ දවසක් හැමෝටම. අපි නැවතත් වාට YouTube පාඩමක් අරගෙන අවිල්ලා තියෙනවා ගිණුම්කරණයේ ආශ්‍රිතව. මම කලින් වීඩියෝස් කීපයක් ඔයාලට ලබා දුන්නා වීඩියෝ පාඩම් විදිහට නැත්නම් YouTube පාඩම් විදිහට කලින් ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් ආශ්‍රිතව. නමුත් අද දවසේ ටිකක් වෙනස් විදිහේ ගිණුම්කරණයේ පාඩමකටයි අද අපි මාතෘකා විදිහට අරගෙන තියෙන්නේ. එහෙනම් මේ ගිණුම්කරණ පාඩම ගැන සාකච්ඡා කරනකොට අපි මෙතනදී කතා කරන්නේ 10 ශ්‍රේණියේ 4 වෙනි පාඩම ගිණුම්කරණයේ හැඳින්වීම කියන පාඩම. ඒ නිසා මගේ පන්ති වල ඉගෙන ගන්න ඊට පස්සේ තාම පන්ති වලට සම්බන්ධ වුණේ නැති දුර බැහැර පළාත්වල ඉන්න මේ වීඩියෝ එක නරඹන හැමෝටම අද දවසේ මේ කොටස අවසන් කරනකොට 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනයේ විෂය තුල 4 වෙනි පාඩම වෙන ගිණුම්කරණයේ හැඳින්වීම කියන කොටසට අදාළ කොටස සම්පූර්ණයෙන් ආවරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි මේ හදන්නේ ගිණුම්කරණය කියන දේ හඳුනා ගන්න. ගිණුම්කරණය කියන්නේ මොකක්ද? පුතේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා කියන්න කලින් අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි ගිණුම්කරණයට කලින් තේරුම් ගන්න මේ ගිණුම්කරණයේදී සටහන් කරන්නේ තොරතුරුනේ. ගිණුම්ගත කරන්නේ විවිධාකාරී තොරතුරු. එහෙනම් මේ තොරතුරු ගැන අපි පොඩි කෙටි හැඳින්වීමක් කරලා ඉන්න ඕනේ ඔක්කොම කලින්. එහෙනම් අපි බලමුකෝ. දැන් අපි ඉගෙන ගන්න යන්නේ කොමර්ස් විෂය නිසා අපිට තොරතුරු ගැන මහා ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. නමුත් අපි කෙටියෙන් තොරතුරක් කියන්නේ මොකක්ද කියන කාරණාව අපි හඳුනා ගැනීම වැදගත්. පුතේ තොරතුරක් කියලා කියන්නේ දත්ත සමූහයක්. දැන් අපි අහලා තියෙනවා වචන දෙකක්. දත්ත සහ තොරතුරු කියලා. හරිද? ඒතර දත්ත සහ තොරතුරු කියන්නේ ಜಾති එකක් නෙමෙයි ಜಾති දෙකක්. දත්තයක් බවට පත් වෙන්නේ තනි ඒකකයක්. හරිද? සරලව කිව්වොත් ඉලක්කමක් වෙන්න පුළුවන් දත්තයක්. ඊට පස්සේ වර්ණයක්, සංකේතයක්. හරිද? ඊට පස්සේ තව ගත්තොත් තනි වචනයක්. මෙන්න මේ විදිහට තනි ඒකකයක් තමයි දත්තයක් විදිහට අපි නිර්වචනය වෙන්නේ. හැබැයි ඔය කියන විදිහේ දත්ත ගොඩක් එකට එකතු වුණාට පස්සේ තමයි තොරතුරක් නිර්මාණය වෙන්නේ. එහෙනම් දත්ත සමූහයක් ඒක රාශී වුණාම අපි කියනවා තොරතුරක් නිර්මාණය වෙනවා කියලා. හැබැයි දත්ත ගොඩක් එකිනෙකට එකතු කරපු පළියටම තොරතුරක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් දත්ත සමූහයක් එකට එකතු වෙන්නත් ඕනේ. ඒක තවත් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. අන්න එතකොට තමයි ඒක තොරතුරක් බවට පත් වෙන්නේ. එහෙනම් නැවත කියන්නම් දත්ත සමූහයක් එකට ඒක රාශී වෙන්නත් ඕනේ. ඒක තවත් පාර්ශ්වයකට තේරුම් ගත හැකි වෙන්නත් ඕනේ නම් අපි ලස්සන නිර්වචනයක් හදාගමු. තොරතුරු වලට ලස්සන නිර්වචනයක් හදාගමු. මම නැවත කියන්නම්. මෙන්න තියෙන පුතේ තොරතුරු වල නිර්වචනය. දත්ත සමූහයක්. බලන්න. දත්ත සමූහයක් තවත් පාර්ශ්වයකට තේරුම් ගත හැකි වන පරිදි. පුතේ මේ බලන්නකෝ. දත්ත සමූහයක් තවත් පාර්ශ්වයකට තේරුම් ගත හැකි වන පරිදි ඉදිරිපත් කිරීම අපි කියනවා තොරතුරක් කියලා. එහෙනම් තොරතුරකදී වෙන්නේ දත්ත ගොඩක් එකට එකතු වෙනවා. ඒක තව පාර්ශ්වයකට තේරුම් ගත හැකි වෙන පරිදි අපි ඉදිරිපත් කරන්නත් ඕනේ. අන්න එතකොට තමයි ඒක අපි තොරතුරක් කියන වචනය නිර්වචනයක් විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් දැන් අපිට තේරෙනවා දල වශයෙන් තොරතුරක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේ වගේ තොරතුරු දැන් ලෝකයේ එක જાතිය තොරතුරු තියෙනවනේ. ඉලක්කම්, වචන, සංකේත ඔය සියල්ල එකතු වෙච්ච තොරතුරු ඕන තරම් තියෙනවා. එහෙනම් අපි ගිණුම්කරණය සඳහා භාවිතා කරන්නේ මොන තොරතුරුද කියලා අපි හඳුනා ගන්න වෙනවා. ඒ අනුව පුතේ මම නැවත ඔයාලට කියන්නම්. තොරතුරු ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට වර්ග කරනවා. තොරතුරු ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. හරිද? එක අපි කියනවා ප්‍රමාණාත්මක තොරතුරු. එක ප්‍රමාණාත්මක තොරතුරු. එක ප්‍රමාණාත්මක තොරතුරු නම් බලන්න දෙක මොකක්ද? ප්‍රමාණාත්මක නොවන තොරතුරු. එක ප්‍රමාණාත්මක තොරතුරු, දෙක ප්‍රමාණාත්මක නොවන තොරතුරු. හරි. දැන් බලමු. මේ වචනේ තේරුමෙන් වාට තේරෙනවා. ප්‍රමාණාත්මක තොරතුරක් කියලා කියන්නේ වචනෙන්ම තේරුම් ගන්න පුළුවන් පුතේ. ප්‍රමාණාත්මක කියලා කියන්නේ ප්‍රමාණයක් ලෙස කියන්න පුළුවන් කියන එකනේ. ප්‍රමාණයක් ලෙස සඳහන් කරන්න පුළුවන් තොරතුරු, සරලව කිව්වොත් ඉලක්කමක් විදිහට කියන්න පුළුවන් තොරතුරු වලට අපි කියනවා ප්‍රමාණාත්මක තොරතුරක් කියලා. එහෙනම් ප්‍රමාණයක් ලෙස කියන්න බැරි තොරතුරු ඒවට අපි කියනවා ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියලා. ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියලා. පුතේ ඔය ප්‍රමාණාත්මක නොවන තොරතුරු තියෙනවනේ. අන්න ඒවට සමහරු කියනවා ගුණාත්මක තොරතුරු කියලා. මම නැවත කියන්නම් ගුණාත්මක තොරතුරු කියලා. පුතේ ඒකේ තේරුම මේ ක්වොලිටි එකකින් වැඩි තොරතුරු ක්වොලිටි එකකින් අඩු තොරතුරු කියන එක නෙමෙයි. හරිද? හරි. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. පුතේ මම නැවත කියන්නම්. ප්‍රමාණාත්මක තොරතුරු කියලා කිව්වේ ප්‍රමාණයක් ලෙස සඳහන් කරන්න පුළුවන් තොරතුරු.
එහෙනම් ප්‍රමාණයක් ලෙස සඳහන් කරන බැරි තොරතුරු ප්‍රමාණාත්මක නොවන තොරතුරු. ඒ කියන්නේ ඉලක්කමක් විදිහට කියන්න බැරි තොරතුරු. උදාහරණයක් ගන්න. එතකොට අර තා ටිකක් මේක තේරෙනවා. ව්‍යාපාරික සේවකයන් 25යි. ඉලක්කමක් තියෙනවනේ. එහෙනම් ඒක ප්‍රමාණාත්මක තොරතුරක්. ව්‍යාපාරයේ සේවකයෙකුගේ වැටුප රුපියල් 50000යි. 50000යි කියන ඉලක්කමක් තියෙනවනේ. එහෙනම් ඒක ප්‍රමාණාත්මක තොරතුරක්. ගොඩනැගිලි 8යි. 8යි කියලා ඉලක්කමක් තියෙනවනේ. ප්‍රමාණයක් විදිහට කියන්න පුළුවන්. ගොඩනැගිල්ලක වටිනාකම ලක්ෂ 50යි. ඉලක්කමක් විදිහට කියන්න පුළුවන්. එහෙනම් මේක ප්‍රමාණාත්මක තොරතුරක්. මම කිව්වොත් ව්‍යාපාරයේ කළමනාකරු දක්ෂයි. අපිට ඒක ඉලක්කමක් විදිහට කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක ප්‍රමාණාත්මක නොවන තොරතුරක්. හරිද? ඒක න ප්‍රමාණාත්මක තොරතුරක් නෙමේ ප්‍රමාණාත්මක නොවන තොරතුරක්. අපි කිව්වොත් ව්‍යාපාරයේ සේවකයන් පුහුණුයි. නැත්නම් පුහුණු සේවකයන් සිටි ව්‍යාපාරය තුල අපිට පුහුණුභාවය, දක්ෂභාවය ප්‍රමාණයක් විදිහට කියන්න පුළුවන්. අපිට පුළුවන් ද කියන්න අයිතිකරු කළමනාකරු නැත්නම් කළමනාකරු කිලෝමීටර 2ක් දක්ෂයි. සේවකයෝ ලීටර් 5ක් දක්ෂයි. අපිට ඔහොම කියන්න පුළුවන්. බෑනේ. එහෙනම් අන්න ඒවට තමයි අපි කියන්නේ ප්‍රමාණාත්මක නොවන තොරතුරු. පිළිගැනීමේ නිලධාරිනිය ලස්සනයි. කොච්චරක් ලස්සනද? ගොඩක් ලස්සනයි. පැහැදිලිද? එහෙනම් ඒවා ඉලක්කමක් විදිහට කියන්න බෑ. දැන් වාට තේරෙනවද? එහෙනම් ඉලක්කමක් විදිහට කියන්න පුළුවන් තොරතුරු ප්‍රමාණාත්මක තොරතුරු. ඉලක්කමක් විදිහට කියන්න බැරි තොරතුරු ප්‍රමාණාත්මක නොවන තොරතුරු. දැන් වාට තේරෙන්න ඕනේ ඇයි එකට ගුණාත්මක තොරතුරු කියන්නේ කියලා. එතනදී පුතේ විග්‍රහ වෙන්නේ හැමතිස්සෙම මොකක්ද? ගුණාංගයක් ගැන. ගුණාංගයක් ගැන. එහෙනම් ගුණාංගයක් ගැන පැහැදිලි වෙන තොරතුරු නිසා තමයි අපි එකට කියන්නේ ගුණාත්මක තොරතුරු කියලා. එහෙනම් මම නැවත කියන්නම්. තොරතුරු කියලා කිව්වේ දත්ත සමූහයක් වෙනත් පාර්ශ්වයකට තේරුම් ගත හැකි වන පරිදි ඉදිරිපත් කිරීම. ප්‍රධාන කොටස් දෙකයි. එක අපි කිව්වා ප්‍රමාණාත්මක තොරතුරු, ප්‍රමාණාත්මක නොවන තොරතුරු. හෙවත් ගුණාත්මක තොරතුරු. පුතේ අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ගිණුම්කරණයනේ. පුතේ ගිණුම්කරණය නම් කතා කරන්න සූදානම් වෙන්නේ ඒ කියන්නේ සරලව කිව්වොත් ගණන් හදන්නනේ. ඉලක්කම් නැතුව අපිට පුළුවන් ද ගණන් හදන්න? බෑ නේද? එහෙනම් ඉතින් හරිද? අර අපි ගණිතයේදී ඉගෙනගෙන තියෙනවනේ ಗುಣ කිරීමේ මූලධර්මය මොකක්ද? හරිද? ධනයි ධනයි ධන. ඍණයි ධනයි ගුණ කරොත් ඍණ. ඍණයි ගුණ කරොත් ධන. ඒ වගේ අපි මූලධර්ම හදලා තියෙනවනේ. අන්න ඒ වගේ අපිට සමීකරණ හදාගන්න වෙයි. දක්ෂ ගුණ කිරීම දක්ෂ දක්ෂ. දක්ෂ ගුණ කිරීම අදක්ෂ අදක්ෂ. ඒක කැතයිනේ. එහෙම ගැලපෙන්නේ නැහනේ. හරිද? අන්න ඒ නිසා අපි දුන් ලස්සන සේවිකාව ටිකයි කැත සේවිකාව ටිකයි අරගෙන කැත ගුණ කරනවා ලස්සනින්. එහෙම සමීකරණ හදන්න බෑනේ. එහෙනම් අපි කියන පොදේ ගුණාත්මක තොරතුරු හා ප්‍රමාණාත්මක නොවන තොරතුරු ගිණුම් කරන්නේදී අපි සලකා බලන්නේ නෑ කියලා. එහෙනම් සලකා බලන්නේ ප්‍රමාණාත්මක තොරතුරු පමණයි. එහෙනම් ඔය කියන ප්‍රමාණාත්මක තොරතුරු නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බලන්න කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් මේක. හරිද? පුතේ ප්‍රමාණාත්මක තොරතුරු කොටස් දෙකයි. එක අපි කියනවා මූල්‍යමය තොරතුරු කියලා. එක මූල්‍යමය තොරතුරු නම් දෙක අපි කියනවා මූල්‍යමය නොවන තොරතුරු කියලා. මූල්‍යමය තොරතුරු හා මූල්‍යමය නොවන තොරතුරු. පුතේ හරිම ලේසියිනේ. ඉලක්කමක් විදියට කියන්න පුළුවන් ඒවා කොටස් දෙකයි. මුදල් වටිනාකමක් විදියට කියන්න පුළුවන් තොරතුරු සහ මුදල් වටිනාකමක් නොවන නිකම්ම ඉලක්කමක් වෙන තොරතුරු. හරිම ලේසි. හරිද? එහෙනම් මම ඒකට උදාහරණ කීපයක් දෙන්නම්. සේවකයෝ 25යි. ඉලක්කමක් තියෙනවා. එහෙනම් ප්‍රමාණාත්මක යටතට ගන්න පුළුවන්. හැබැයි ඒක වටිනාකමක් විතරයි. කියන්නේ ඉලක්කමක් නොවන නිසා, ඒ කියන්නේ මුදල් වටිනාකමක් නොවන නිසා මූල්‍යමය වටිනාකමක් විදිහට තොරතුරක් විදිහට ගන්න බෑ. හැබැයි ඒක ඉලක්කමක් නිසා ඒක මූල්‍යමය නොවන තොරතුරක් යටතට දාන්න පුළුවන්. හැබැයි සේවකගේ වැටුප රුපියල් 50000යි කිව්වොත් මුදල් වටිනාකමක් තියෙනවනේ. එහෙනම් ඒක පුළුවන් අපිට මූල්‍යමය තොරතුරු වලට දාන්න. ගොඩනැගිලි 8යි. ප්‍රමාණාත්මක යටතේ තියෙන මූල්‍යමය නොවන තොරතුරක්. ගොඩනැගිල්ලක වටිනාකම රුපියල් ලක්ෂ 50යි. මූල්‍යමය තොරතුරක්. පැහැදිලිද? අයිතිකරු රුපියල් ලක්ෂ 2ක් ප්‍රාග්ධනයේ වශයෙන් යෙදුවා. මූල්‍යමය තොරතුරක්. පැහැදිලිද? ව්‍යාපාරට යන්ත්‍ර 2ක් ලබා ගත්තා. මූල්‍යමය නොවන තොරතුරක්. යන්ත්‍රයක වටිනාකම රුපියල් 25000යි.
මූල්‍යමය තොරතුරක්. දැන් වට තේරෙනවද? පුතේ එහෙනම් මූල්‍යමය කියන තොරතුරු සහ මූල්‍යමය නොවන තොරතුරු කියලා වර්ග දෙකක් තියෙනවා ප්‍රමාණාත්මක තොරතුරු යටතේ. හරි. වැඩේ ලේසියිනේ. එහෙනම් බලන්නකෝ අපි නැවතත් මං කියනවා අපි හදන්නේ ගණන් හදන්න නැත්තම් ගිණුම්කරණය නිකන් ගණනුත් නෙමේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු සටහන් කරන්නයි මේ හදන්නේ ගිණුම්කරණය යටතේ. එහෙනම් අනිවාර්යයෙන්ම කොමර්ස් විෂය සඳහා අපේ ගිණුම්කරණයේ කොටස සඳහා වැදගත් වෙන්නේ මුදල් වටිනාකමක් නැති ඉලක්කම්ද මුදල් වටිනාකමක් සහිත ඉලක්කම්ද? මුදල් වටිනාකමක් සහිත ඉලක්කම් නේද? එහෙනම් පුතේ අපි කියනවා ගිණුම්කරණයේදී අපි සලකා බලන එකම තොරතුරු විශේෂය වන්නේ මූල්‍යමය තොරතුරු. එහෙනම් ගිණුම්කරණයේදී අපි සලකා බලන එකම තොරතුරු වර්ගය මූල්‍යමය තොරතුරු. පැහැදිලිද? හරි. අපි ඊළඟට සාකච්ඡා කරමු දැන් මේ කියපු කාරණා ටික පිළිබඳව ටිකක් පොඩි විග්‍රහයක් සහිතව යමුකෝ. ඔයාලට නෝට් එකක් විදිහට ලියා ගන්න අවශ්‍ය වුණොත් ප්‍රමාණාත්මක නොවන තොරතුරක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු. පුතේ කිසියම් තොරතුරක් ප්‍රමාණයක් ලෙස සඳහන් කළ නොහැකි නම් කිසියම් තොරතුරක් අපිට ප්‍රමාණයක් ලෙස සඳහන් කළ නොහැකි නම් අන්න එවැනි තොරතුරු අපි කියනවා ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියලා. හරිද? ප්‍රමාණයක් ලෙස ඉලක්කමක් ලෙස කියන්න බැරි තොරතුරු අපි කියනවා ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියලා. පැහැදිලිද? මෙම ප්‍රමාණාත්මක නොවන තොරතුරු අපි ගිණුම්කරණයේදී සලකා බලන්නේ නැහැ. මේ කියන ප්‍රමාණාත්මක නොවන තොරතුරු අපි ගිණුම්කරණයේ සලකා බලන්නේ නැහැ මම ඉස්සෙල්ලා කියපු විදිහට. හරි. උදාහරණයක් එනවා නිර්වචනයක් විදිහට ලියා ගන්න පුළුවන්. කිසියම් තොරතුරක් ප්‍රමාණයක් ලෙස සඳහන් කළ නොහැකි නම් එවැනි තොරතුරු ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියලා මේ ආකාරයට ලියා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සේවකයන්ගේ දක්ෂතාවය නැත්නම් සේවකයන්ගේ පුහුණු බව. තව උදාහරණයක් ගන්න පුළුවන් කළමනාකරුගේ දක්ෂතාවය, කළමනාකරුගේ කැපවීම. තව උදාහරණයක් ගන්න පුළුවන් අයිතිකරුගේ අත්දැකීම් ප්‍රමාණය. ඒවා වටිනාකමක් ඉලක්කමක් විදිහට කියන්න පුළුවන් දේවල් නෙමෙයි. පැහැදිලිද? එහෙනම් අපි ඒ වගේ තොරතුරු ගිණුම්කරණයේදී සලකා බලන්නේ නැහැ. එහෙනම් මම දැන් උදාහරණ කීපයක් කිව්වා. අයිතිකරුගේ අත්දැකීම් ප්‍රමාණය, කළමනාකරුගේ දක්ෂතාවය, ඊට පස්සේ තව ගත්තා සේවකයන්ගේ පුහුණු බව. මෙන්න මේවා අපිට උදාහරණ විදිහට ලියන්න පුළුවන් විභාගයේදී. පැහැදිලිද? හරි. එහෙනම් ප්‍රමාණාත්මක නොවන තොරතුරු ගැනයි සාකච්ඡා කරේ මුලින්ම. එහෙනම් දැන් එනවා අපි ප්‍රමාණාත්මක තොරතුරු වලට. ප්‍රමාණාත්මක තොරතුරු වලට. පුතේ හරිම ලේසි. කිසියම් තොරතුරක් ප්‍රමාණයක් ලෙස සඳහන් කළ හැකි නම් එවැනි තොරතුරු අපි කියනවා ප්‍රමාණාත්මක තොරතුරු කියලා. කිසියම් තොරතුරක් ප්‍රමාණයක් ලෙස සඳහන් කළ හැකි නම් එවැනි තොරතුරු අපි කියනවා ප්‍රමාණාත්මක තොරතුරු කියලා. පුතේ මේ කියන ප්‍රමාණාත්මක තොරතුරු තමයි ගිණුම්කරණයේදී සලකා බලන්නේ. හැබැයි මේ ප්‍රමාණාත්මක තොරතුරුත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොකක්ද? එක අපි කියනවා මූල්‍යමය තොරතුරු. එක මොකක්ද? මූල්‍යමය තොරතුරු. එක මූල්‍යමය තොරතුරු නම් දෙක අපි කියනවා මූල්‍යමය නොවන තොරතුරු. මම ඉස්සෙල්ලා කියපු එකේ නෝට් එක තමයි දැන් මම මේ කියාගෙන යන්නේ. ඉස්සෙල්ලා පැහැදිලි කිරීමේ නෝට් එක. හරි. මූල්‍යමය තොරතුරු සහ මූල්‍යමය නොවන තොරතුරු කිය. හරි. එහෙනම් මේකිනුත් අපි ඉස්සෙල්ලාම කතා කරනවා එක මූල්‍යමය තොරතුරු පිළිබඳව. පුතේ මේ මූල්‍යමය තොරතුරුනේ මං කිව්වේ ගිණුම්කරණයේදී සලකා බලන්නේ. පුතේ මේවට තමයි අපි කියලා කියන්නේ ව්‍යාපාරික ගනුදෙනු කියලා. මොනවා කියලාද කියන්නේ? ව්‍යාපාරික ගනුදෙනු. ඇත්තනේ කතාව. ගනුදෙනුවක් තියෙන්න පුළුවන්ද පුතේ මූල්‍යමය වටිනාකමක් නැතුව? එහෙනම් ව්‍යාපාරික ගනුදෙනු කියලා කියන්නේ අපි මේ මූල්‍යමය තොරතුරු වලට තමයි. හරි බලන්නකෝ. මුදල් වටිනාකමක් ලෙස සඳහන් කළ හැකි තොරතුරු. මම නැවත කියන්නම්. මුදල් වටිනාකමක් ලෙස සඳහන් කළ හැකි තොරතුරු අපි කියනවා මූල්‍යමය තොරතුරු කියලා. පැහැදිලිද? අපිට ඕන තව නිර්වචනයක් ගන්න පුළුවන්. හරිද? නැතහොත් ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශවයන් අතර. මම නැවත කියන්නම්. ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශවයන් අතර සිදුවන සම්පත් හුවමාරු වීමක් අපිට කියන්න පුළුවන් ව්‍යාපාරික ගනුදෙනුවක් හෙවත් මූල්‍යමය තොරතුරක් කියලා. හරි. පුතේ මම දැන් එහෙනම් නිර්වචන දෙකක් කිව්වා. එක මොකක්ද? මුදල් වටිනාකමක් ලෙස සඳහන් කළ හැකි තොරතුරු, මුදල් වටිනාකමක් ලෙස සඳහන් කළ හැකි තොරතුරු මූල්‍යමය තොරතුරු ලෙස හැඳින්වේ. නැතහොත් මොකක්ද?
ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරු වීමක් අපි කියනවා මොකක් කියලාද? ව්‍යාපාරික ගනුදෙනුවක් හෙවත් මූල්‍යමය තොරතුරක් කියලා. අපි ඇත්තටම ගිණුම් කරන්නේදී ගණන් හදන්න භාවිතා කරන්නේ මේ තියෙන මූල්‍යමය තොරතුරු පමණයි. නැත්නම් ව්‍යාපාරික ගනුදෙනු පමණයි. හරි. අපිට පුළුවන් අවසාන කොටස යන chart එකේ හරිද chart එකේ අවසාන කොටස. දැන් මම උදාහරණ කියන්න බැරි වුණානේ ඒකට. උදාහරණයක් විදිහට මම කියන්නම්. දුරකථන බිල රුපියල් 2000ක් ගෙවීම. හරිද? රුපියල් 2000ක් දුරකථන බිල ගෙවීම. ව්‍යාපාරික ගනුදෙනුවක්. උදාහරණයක්. මූල්‍යමය තොරතුරක් මේක. තව උදාහරණයක් ගමු. රුපියල් 15000ක සේවක වැටුප් ගෙවීම. සේවකයන්ට 15000ක් ගෙවුවා නම් පඩිය විදියට වැටුප විදියට ඒක ව්‍යාපාරික ගනුදෙනුවක්. එහෙනම් ඒව අපිට සඳහන් කරන්න පුළුවන් මූල්‍යමය තොරතුරක් විදිහට. මේවා තමයි උදාහරණ. දුරකථන බිල රුපියල් 2000ක් ගෙවීම. හරිද? රුපියල් 15000ක සේවක වැටුප් ගෙවීම. තව ගොඩාක් දේවල් තියෙනවා. මම මේ ප්‍රධාන උදාහරණ දෙකක් මම කියන්නේ. හරි. අපි බලමු ඊළඟ කොටස. මූල්‍යමය නොවන තොරතුරු. ඒවා මූල්‍යමය නෙමේ. හැබැයි නිකම් වටිනාකමක් විදිහට කියන්න පුළුවන් තොරතුරු. හරිද? බලමු ඒ කියන්නේ මොකක්ද කියලා. කිසියම් තොරතුරක් මුදල් වටිනාකමක් ලෙස සඳහන් කළ නොහැකි. මුදල් වටිනාකමක් විදිහට කියන්න බෑ. එහෙත් සාමාන්‍ය ඉලක්කමක් ලෙස පමණක් සඳහන් කළ හැකි තොරතුරක් නම් එවැනි තොරතුරු අපි කියනවා මොනවා කියලාද? එවැනි තොරතුරු අපි කියනවා මූල්‍යමය නොවන තොරතුරක් කියලා. හරිද? ඒක මුදල් වටිනාකමක් නෙමෙයි. හැබැයි සාමාන්‍ය ඉලක්කමක්. ඒවට අපි කියන මූල්‍යමය නොවන තොරතුරු කියලා. හරි. උදාහරණ අපි ගත්තේ මොනවද? උදාහරණ විදිහට අපි ගන්න පුළුවන් සේවකයන් ගණන 25යි. සේවකයෝ 25. හරිද? ඒකේ ඉලක්කමක් තියෙනවා. හැබැයි මුදල් වටිනාකමක් නැහැ. පැහැදිලිද? සේවකයන් ගණන 25කි. ඊට පස්සේ ව්‍යාපාරයේ ශාඛා ගණන 5කි. මුදල් වටිනාකමක් නැහැ. ඉලක්කමක් හැබැයි තියෙන නිසා මේවා අපි කියන මූල්‍යමය නොවන තොරතුරු කියලා. හරි. මේ තියෙන පුතේ තොරතුරු පිළිබඳ වර්ගීකරණය. හරිද? තොරතුරු පිළිබඳව තියෙන වර්ගීකරණය. හරි. දැන් එතකොට අපිට මේ තොරතුරු පිළිබඳ වර්ගීකරණයෙන් අපි දැනගන්න ඕන කාරණාව තමයි අපිට වැදගත් වෙන්නේ මූල්‍යමය තොරතුරු පමණයි. හෙවත් ව්‍යාපාරික ගනුදෙනු පමණයි. හරිද? එහෙනම් අපි බලමු දැන් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. පුතේ අපි ඔය ගිණුම්කරණයේදී සිද්ධ කරන්නේ හරිද? අපි ඔය ගිණුම්කරණයේදී සිද්ධ කරන්නේ මෙන්න මේම කාරණාවක්. හරිද? අතීත මූල්‍ය තොරතුරු. හරිද? අතීතයේ සිද්ධ වෙච්ච මූල්‍ය තොරතුරු. හරිද? ඒ කියන්නේ අතීතයේ සිද්ධ වෙච්ච ගනුදෙනු. ඒ කියන්නේ අද උදේ වෙච්ච ගනුදෙනු. ඊයේ දවසේ වෙච්ච ගනුදෙනු. ඒ අතීත මූල්‍ය තොරතුරු අපි එක තැනකට රැස් කරලා හරිද? ඒ ටික සමාන කොටස් වලට වර්ග කරලා ඒ කියන්නේ එක හා සමාන එක එක ගොඩවල් වලට දාලා එක එක ಜಾති ගනුදෙනු ටික හරිද? ඒ ටික සාරාංශ කරලා හරිද? තනි ඉලක්කමක් බවට පත් කරලා ඒ ටික හොඳින් විශ්ලේෂණය කරලා තොරතුරු අවශ්‍ය පාර්ශවයන්ට ඉදිරිපත් කරන වැඩේ තමයි ගිණුම්කරණයේදී කරන්නේ. හරි මම නැවත කියන්නම් ව්‍යාපාරයක සිද්ධ වෙනවනේ එක එක ಜಾති ගනුදෙනු. ව්‍යාපාරයක් තුළ විවිධ අංශ තියෙන්න පුළුවන්. නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදන අංශය. භාණ්ඩ ටික අලෙවි කරන්නේ අලෙවිකරන අංශය. පැහැදිලිද? ඊට පස්සේ මානව සම්පත් කටයුතු පාලනය කරන්නේ මානව සම්පත් කළමනාකරන අංශයෙන්. මූල්‍ය කටයුතු මෙහෙවන්නේ මූල්‍ය අංශයෙන්. හරිද? ඊට පස්සේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු කරන්න වෙනම අංශයක් තියෙනවා. පර්යේෂණ හා සංවර්ධන අංශය නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා. පැහැදිලිද? ඒ වගේ ව්‍යාපාරයක් ගත්තාම ওই වගේ එක එක කොටස් ගණනාවක එකතුවක්. ඔය කියන කොටස් සියල්ලගෙම එක එක જાතියේ ගනුදෙනු එක එක දවස්වලදී වෙනවා. හැබැයි ව්‍යාපාරයේ අංශ ගණනාවක් තිබ්බට හරිද? කොටස් ගණනාවක් තිබ්බට ඔය කොටස් ඔක්කොගෙම තියෙන ගිණුම් කරන තොරතුරු සටහන් කරන්න ඉන්නේ ගණකාධිකාරිවරු accountantලා එක්කෙනයිනේ. එහෙනම් ඔය එක එක අංශවල සිද්ධ වෙන ගනුදෙනු සියල්ලම හරිද? ඒ ගනුදෙනු වලට දාලා බිල් ටික හරිද? බිල් පත් ටික කාගේ මේස උඩටද? accountantගේ මේස උඩට එකතු කරගන්න ඕනේ නේද? ඒ නිසා මම කිව්වේ අතීත මූල්‍ය තොරතුරු රැස් කරන්න ඕනේ. ඒ රැස් කරපු තොරතුරු ටික accountant එහෙම නැත්නම් අපි කියනවා ගණකාධිකාරී වරයා නැත්නම් ගිණුම් සකස් කරන පුද්ගලයා එයා එක එක දේවල් වලට වර්ග කරගන්න ඕනේ. මුදලින් සිද්ධ වෙච්ච ගනුදෙනු එක පැත්තකට, පොඩි ඉලක්කම් වලින් වෙච්ච ගනුදෙනු තව පැත්තකට. හරිද? ඊට පස්සේ ණයට ගත්ත භාණ්ඩ, ණයට විකුණපු භාණ්ඩ ඔය විදිහට අපි වර්ග කිරීමක් කරගන්නවා. චෙක් පත් වලින් කරපු ගනුදෙනු වලට අදාළ කොටස් ටික. හරිද? එහෙම වර්ග කරගෙන හරිද? ඒ වර්ග කරපු ගොඩවල් ටික තනි ඉලක්කමක් බාටපත් කරන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් අද දවසේ කොච්චරක් මුදලට ගනුදෙනු කරලා තියෙනවාද? අද දවසේ කොච්චරක් හරිද? පොඩි ඉලක්කම් වලින් තියෙන රුපියල් 2 5 15 රුපියල් අන්න ඒ වගේ පොඩි ඉලක්කම් වලින් ගනුදෙනු සිද්ධ කරලා තියෙනවා.
ණයට කොච්චරක් බාණ්ඩ අරන් තිනවද අද දවසේ ගනුදෙනු ඒ කියන්නේ මේ සම්පූර්ණ බිල් ටික එක කොලයක එකතු කරලා ඉවලා මුළු එකතුව ගන්න ඕනේ. ඒක සාරාංශ කරන්න ඕනේ. එහෙම සාරාංශ කරපු තොරතුරු ටික හරිද අපි ශේෂ පිරික්සුම වගේ හරිද ආකෘති ගහලා ඉවරලා ඒ ටික අපි විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ විශ්ලේෂණ කරපු තොරතුරු අවසානයේ මූල්‍ය ප්‍රකාශන භාවිතා කරමින් ඉදිරිපත් කරන්න ඕනේ. පුතේ මේක තමයි අපි ගිණුම්කරණය කියලා කියන්නේ සරලව. හරිද? හරි. විභාගයේදී ඔයාලට ලියන්න පුළුවන් හොඳ නිර්වචනයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ විදිහට නිර්වචන ලියන්න. ව්‍යාපාරේ මම අවසානයේ කිව්වේ මේ අය ගිණුම් කරන තොරතුරු අවශ්‍ය පාර්ශවයට අවසානයේ කරන්න ඉදිරිපත් කිරීමනේ. ඒක තමයි එහෙනම් ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ. හරිද? ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ. එහෙනම් මම ලස්සනට මෙහෙම කියන්න. ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට ඇල්මැති පාර්ශවයන් කොහොමද දැන් ඔයා දන්නෝ? ඔයා දන්නෝ ඇල්මැති පාර්ශවයන් කියන්නේ කවුද කියලා? ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් අපි කියන ඇල්මැති පාර්ශවයන් කියලා. පුතේ බලන්න ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය අපි කියනවා ගිණුම්කරණය කියලා. මම නැවත කියන්නම්. ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය අපි කියනවා ගිණුම්කරණය කියලා. විභාගයේදී ගිණුම්කරණය යනු කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලට පුළුවන් පුතේ මෙන්න මේ කියන නිර්වචනය ඉදිරිපත් කරන්න. සහ විභාගවලදී මේක නිරන්තරයෙන් අහලා තියෙනවා. පැහැදිලිද? මෙන්න තව නිර්වචනය ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණයයි. හරි හොඳයි. එහෙනම් දැන් අපි ගිණුම්කරණයේ නිර්වචනය දන්නවා. දැන් අපිට තියෙන ඉදිරියට අරගෙන යන්න පාඩම. පුතේ මේ ගිණුම්කරණේ හරිද? මේ ගිණුම්කරණය කරන එකේ අරමුණක් තියෙනවද? මේ විදිහට ගිණුම් සකස් කරන එකේ අරමුණක් තියෙනවද? ඇත්තටම මේ ගිණුම්කරණය කියලා එකක් ව්‍යාපාරයකට ලෝකෙට අවශ්‍යයිද? ඔව්. මේක සෑහෙන වැදගත්. ගිණුම්කරණය කියන එක ළමයි ව්‍යාපාරයකට අතිශයින් වැදගත්. එහෙනම් බලමු මේ කියන ගිණුම්කරණේ අරමුණ මොකක්ද සහ ඒකේ අවශ්‍යතාවය මොකක්ද කියලා. පුතේ බලන්න. හරිද? අපි මෙහෙම කියමු. ගිණුම්කරණේ මූලික අරමුණ මම ඉස්සෙල්ලා කිව්වේ අපි මේ ගිණුම් සකස් කරන්නේ ඇල්මැති පාර්ශවයට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයන්නේ. පුතේ ඒකම තමයි අපේ මූලික අරමුණ. ඒක තමයි මූලික අරමුණ. එහෙනම් බලන්න ගිණුම්කරණේ මූලික අරමුණ වන්නේ ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට ඇල්මක් තියෙන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන එක. එහෙනම් ඔයාගෙන් දවසක කවුරු හරි විභාගයකදී O level විභාගෙදී වාර විභාගයකදී ඔයාගෙන් ඇහුවොත් ගිණුම්කරණයේ අරමුණ මූලික අරමුණ මොකද්ද කියලා ඔයා කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපීම කියලා. නිර්වචනයේ තිබෙත් ওই කැලලම තමයි. පැහැදිලිද? හරි. ඔක තමයි ගිණුම්කරණයේ තියෙන මූලික අරමුණ. හරිද? පුතේ අපි කලින් පාඩම් වලදී හරිද ඇල්මැති පාර්ශවයන් ගැන සාකච්ඡා කරලා තියෙනවා. හරිද? ඒ ඇල්මැති පාර්ශවයන්ගේ තියෙන එක එක જાති අරමුණු. දැන් අයිතිකාරයට ඕනේ ලාභ ලබන්න. හරිද? ව්‍යාපාරයේ අනාගත වර්ධනයක් ලබා ගන්න. හරිද? තමන් යොදපු ප්‍රාග්ධනය හරිද? නැත්නම් තමන් ආයෝජනය කර මුදල සුරක්ෂිතව තියාගන්න. හරිද? ඊට පස්සේ කළමනාකරුට තියෙන වෙනම අරමුණු ටිකක්. සේවකයන්ට තියෙන තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කරගන්න. හරිද? තමන්ගේ වැටුප් වැඩි කරගන්න සාධාරණ වැටුප් ලබා ගන්න ඒවා තමයි ඒගොල්ලෝගේ අරමුණු. අපේ ගනුදෙනු කරන පාරිභෝගිකයන්ගේ අරමුණු අඩු මිලකට භාණ්ඩ මිලදී ගැනීම. ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ මිලදී ගැනීම. පැහැදිලිද? අපිට භාණ්ඩ සපයන කට්ටියගේ අරමුණ මොකක්ද? සැපයුම් කරුවන්ගේ අඛණ්ඩ වැණුම් ටික ලබා ගැනීම. නිසි පරිදි මුදල් එකතු කර ගැනීම. රජයේ බලාපොරොත්තුව අපේ ආදායම් බදු ටික පිළිවෙලට එකතු කර ගැනීම. පැහැදිලිද? ඊට පස්සේ ගත්තොත් තරඟකරුවන්ගේ අපිත් එක්ක තරඟයට හොඳින් මුහුණ දීම. මේ වගේ අරමුණු ගොඩක් තිබ්බා. එතකොට ඔය කියන එක එක ඇල්මැති පාර්ශවයන්ට නම් අපි මේ ගිණුම්කරණයේ තොරතුරු සපයන්නේ අපි හදන හරිද? අපි ව්‍යාපාරයේ තියෙන හැම තොරතුරක්ම අපි සියලුම ඇල්මැති පාර්ශවයන්ට දීලා හරියන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් උදාහරණයක් කියන්නම් සරලව අපි හිතමු ව්‍යාපාරයේ ඉදිරි තීරණ ගන්න. හරිද? ප්‍රධාන පුද්ගලයා තමයි අයිතිකරුයි කළමනාකරුයි. ඒ දෙන්න එකතු වෙලා තමයි තීරණ ගන්න. පැහැදිලිද? එහෙනම් මේ දෙන්නට අපි ගිණුම්කරණය මගින් සපයන තොරතුරු තියෙනවනේ. අන්න ඒ ටික මේ කියන්නේ අපේ ව්‍යාපාරය දියුණු කරගන්න තීරණ ගන්න ඉන්න දෙන්න ඉන්නවනේ. අන්න ඒ දෙන්නට සපයන තොරතුරු ටික අපි අපේ තරඟකරුවන්ටත් දීලා හරියනවද? නෑනේ. එතකොට උන් මොකද කරන්නේ? අපේ අයිතිකාරයටයි කළමනාකරුටයි වැඩි හොඳ ප්ලෑන් එකක් ගාලා අපේ ව්‍යාපාරය ඉවර කරලා දායි. ඒ නිසා අන්න එතකොට දැන් වට තේරෙනවද? ඒ සියලු තොරතුරු හැම කෙනෙක්ටම දීලා හරියන්නේ
නෑ. ඒ නිසා ඒ එක එක ಜಾති ඇල්මැති පාර්ශවයන්ට සපයන්න එක එක ಜಾති මූල්‍ය වාර්තා පිළියෙල කරන්න වෙනවා. පැහැදිලිද? එක එක ಜಾති ගිණුම් වර්ග නැත්නම් ප්‍රකාශන වර්ග නැත්නම් වගු කියලා හිතන්නකෝ ඔයගොල්ලෝ. හරිද? ඒ වගේ එක එක ಜಾතියව දේවල් නිර්මාණය කරන්න වෙනවා. හරිද? අන්න ඒ විදිය නිර්මාණය කරන ඉදිරිපත් කිරීම සඳහා නිර්මාණය කරන ඒ වගු ටික ඒ ප්‍රකාශන වලට අපි ලස්සන නමක් කියනවා ගිණුම් කරන්නේදී මූල්‍ය ප්‍රකාශන කියලා. පැහැදිලිද? අපිට කියනවා මූල්‍ය ප්‍රකාශන කියලා. හරි. එහෙනම් ඒකත් එක්ක දැන් අපි ප්‍රධාන වශයෙන් අපි ගිණුම් කරන්නේ මූලික අරමුණ ගැන කතා කරා. හරිද? ගිණුම් කරන්නේ මූලික අරමුණ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු සැපීම. ඔය තීරණ ගැනීමේ තොරතුරු සැපීම කියන කාරණාව හැරුණාම තවත් උප අරමුණු ටිකකුත් තියෙනවා. තවත් උප අරමුණු කීපයකුත් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි ව්‍යාපාරේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන දැන ගැනීම. ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන දැන ගැනීම. ඒ කියන්නේ අපි හිතමු කිසියම් ව්‍යාපාරයක් තියෙනවා. අපි හිතමු ගෙවල් ගාව තියෙන සිල්ලර කඩයක්. හරිද? අපි හිතමු ගෙවල් ගාව අංකල් කෙනෙක් කරගෙන යන සිල්ලර කඩයක්. ওই මිනිස්සයා ළමයි ගිණුම් කරන්නේ කරන්නේ නැහැ කියලා කීයද අපි හිතමුකෝ. එයා මොකද කරන්නේ? එයා බිස්නස් එක වෙනුවෙන් ආයෝජනය කරපු මුදලත් ඔන්න ලාච්චුවට දාලා ෆී. හරිද? ඊට පස්සේ අපි හිතමු එයා ගත්ත බැංකුවේ ණයක් ගත්තා නම් ඒ මුදලත් ලාච්චුවට දාලා තියෙනවා. ලයිට් බිල ගෙවන්න උනහම ওই ලාච්චුවෙන් අරන් ගිහලා ලයිට් බිලත් ගෙවලෙනවා. හරිද? භාණ්ඩ ටික වුණා හරිය විකුණුවාම ඒ ලැබෙන සල්ලිත් එකම ලාච්චුවට දානවා. ළමයි මාස දෙක තුනක් කරාට පස්සේ එයාට හිතා ගන්න බෑ මම දාපු සල්ලි වලින් යොදපු ප්‍රාග්ධනයෙන් කීයක් ඉතුරු වෙලා තියෙනවද ලාච්චුවේ? ඊට පස්සේ බැංකු ණය ගත්තේ වෙන් කීයක් ඉතුරු වෙලා තියෙනවද දැන්? හරිද? ඊට පස්සේ බිස්නස් එකේ ආදායමෙන් කීයක් ඉතුරු වෙලා තියෙනවද කියන කාරණා යාට කිසිවක් මතක නැති වෙනවා. එහෙනම් පුතේ අපේ ව්‍යාපාරය ඒ කියන්නේ හරි ලාභය ඒ කියන්නේ කාල සීමාව අවසානයේදී කොච්චර ලාභයක් උපයලා තියෙනවද කියලා හරියට බලා ගන්න නම් අපි මොකක් කරන්න වෙනවද? අපි අනිවාර්යෙන් ගිණුම් ටික සකස් කරන්න වෙනවා. පැහැදිලිද? එහෙනම් ගිණුම් කරන්නේ වැදගත්. මොකටද? ව්‍යාපාරේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන දැන ගැනීම සඳහා. හරිද? අපි බලමු අංක 2 මොකක්ද කියලා. අංක 2 අපි කියනවා ව්‍යාපාරයේ මූල්‍ය తত্ত্বය සතුටුදායකද යන දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය తত্ত্বය ඒ කියන්නේ ව්‍යාපාරයේ සතුව වත්කම් කොච්චරක් තියෙනවද? ව්‍යාපාරයේ සතුව හිමිකම් කොච්චරක් තියෙනවද? ව්‍යාපාරයේ වගකීම් කොච්චරක් තියෙනවද කියලා බලලා ඒ වගකීම් වත්කම් හිමිකම් කියන ඒවා හොඳ සතුටුදායක මට්ටමක තියෙනවද කියලා අපි හඳුනා ගන්න නම් අනිවාර්යයෙන්ම ගිණුම් සකස් කරන්න වෙනවා. එහෙනම් දැන් උපාරමුණු දෙකක් කිව්වා. එක ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන දැනගන්න. දෙක අපි කතා කරා ව්‍යාපාරයේ මූල්‍ය తত্ত্বය සතුටුදායකද යන දැන ගැනීමට. තුන්වෙනි එක බලමු අපි. අංක 3 නීතිමය අවශ්‍යතා ඉටු කරන්න. පුතේ සමහර ව්‍යාපාර වලට නීතියෙන් නියම කරලා තියෙන ඕගොල්ලෝ අනිවාර්යෙන් ගිණුම් සකස් කරන්න ඕනේ කියලා. උදාහරණයක් වාට මතකයි ව්‍යාපාර සංවිධාන පාඩමේදී තුන්වෙනි පාඩමේදී. හරිද? අපි සාකච්ඡා කරා තනි පුද්ගල ව්‍යාපාර වලට හවුල් ව්‍යාපාර වලට ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවේ කියලා. අනිවාර්ය නොවේ කියලා. හැබැයි සංස්ථාපිත සමාගම් වලට සමූපකාර වලට ගිණුම් සකස් කිරීම සහ විගණනය අනිවාර්ය වේ කියලා අපි සාකච්ඡා කරා. එහෙනම් දැන් තේරෙනවද? සංස්ථාපිත සමාගම් සමූපකාර වගේ ව්‍යාපාර වලට නීතියෙන් කියලා තියෙනවා ඔයාලා අනිවාර්යෙන් ගිණුම් සකස් කරන්න කියලා. එහෙනම් නීතිමය අවශ්‍යතාවයක් ඉටු කරන්නත් සමහර ව්‍යාපාර වලට ගිණුම් සකස් කිරීම අනිවාර්ය වෙනවා. ඊළඟට අංක 4 කියන කොටස යටතේ අපි ගන්නවා ගනුදෙනු අමතක වීම හා අතපසු වීම තුලින් සිද්ධ වෙන්න පුළුවන් අවාසි අවම කර ගැනීම හා මූල්‍ය කටයුතු ක්‍රමවත් කිරීම කියලා. හරිද? හිතන්නකෝ අපි ගිණුම් සකස් කරන්නේ නැතුව මතකෙන් තියාගෙන හරි මට මතකයි ඔක්කොම කිරිවලා හිතාගෙන වැඩ කරොත් මොකද වෙන්නේ? ටික දවසක් ගියාට පස්සේ එදා කරපු ගනුදෙනුව මොකද්ද? කීයක් ලැබුණද? මං කීයක් දුන්නද? හරිද? කියලා මතක නැති වෙනවා. හරිද? එතකොට ළමයි සමහරලාට අවාසි සිද්ධ වෙනවා. පැහැදිලිද? සමහරලාට සමහර ගෙවීම් ගෙවන්න තියනවා කියලා ඔළුවේ තියන් ඉන්නවා. හරිද? ටික දවසක් ගිහලා අමතක වෙනවා. ඊට පස්සේ අන්තිමට ඒකට පොලියක් ගෙවලා අන්තිමට දඩ මුදලකුත් ගෙවලා හරිද? අන්තිමට සමහරට නඩුවකුත් වැටෙන්න යනකොට තමයි අපිට අරක ගෙවන්න මතක් වෙන්නේ. ඒ නිසා ගනුදෙනු අමතක වීම අතපසු වීම වගේ දේවල් තුලින් සිද්ධ වෙන අවාසි ටික අවම කරගෙන අපේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු මුදල් පැත්තෙන් සිද්ධ කරන කටයුතු ටික ක්‍රමවත් කරගන්නත් අපිට ගිණුම්කරණය වැදගත් වෙනවා. පැහැදිලිද? හරි. මේව තමයි පුතේ ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. ඊට පස්සේ මේ කියන අරමුණු හරිද? මම ඉස්සෙල්ලා කලිනුත් කිව්වා. මේ කියන අරමුණු හරිද? එක එක ಜಾති අරමුණු තියෙන ව්‍යාපාර වලට මේ කියන අරමුණු ඉටු කරගන්න අපිට එක එක වර්ගයේ ගිණුම් ප්‍රකාශ නිර්මාණය කරන්න වෙනවා.
ඒ නිර්මාණය කරන්න තියෙන ගිණුම් ප්‍රකාශ වලට අපි කියනවා මොනවා කියලාද? මූල්‍ය ප්‍රකාශන කියලා. මම නැවත කියන්නම් මූල්‍ය ප්‍රකාශන කියලා කියන. පැහැදිලිද? මූල්‍ය ප්‍රකාශ කියලා කියන. පැහැදිලිද? එහෙනම් මේ මූල්‍ය ප්‍රකාශ අපි විවිධ ආකාරයෙන් හදලා අර කියපු ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය කරන තොරතුරු සැපීමට කටයුතු කරනවා. එහෙනම් මම නැවත කියනවා ගිණුම්කරණයේ මූලික අරමුණත් ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සැපීම. හරිද? ඒ සඳහා අපි විවිධ මූල්‍ය ප්‍රකාශ නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න වෙනවා. හරි. ඊළඟට අපි අවසාන මාතෘකාවට එනවා මේ පාඩමේ අර්ථය සාකච්ඡා කරන්න තියෙන. ඒ තමයි ව්‍යාපාර ඒකක සංකල්පයේ හෙවත් ගිණුම් කරන ඒකක සංකල්පය. මම නැවත කියන්නම් ගිණුම් කරන ඒකක සංකල්පය හෙවත් ව්‍යාපාර ඒකක සංකල්පය. හොඳයි. ව්‍යාපාර ඒකක සංකල්පයේදී අපි කියන්නේ ගිණුම් කරන ඒකක සංකල්පයේදී අපි කියන්නේ හරි වැදගත් කොටසක් ගිණුම් කරන්නේ. ඒකට හේතුව අපි කියනවා ළමයි ගිණුම් කරන්නේ මූලික පදනම වෙන්නේ මේ ගිණුම් කරන ඒකක සංකල්පය. ඒ කියන්නේ ගිණුම් කරන්නේ කියන එක නිර්මාණය වෙන්නේ මේ ගිණුම් කරන ඒකක සංකල්පේ. අපි එතනදී කියන උපදේ මෙන්න මෙහෙම කියන කාරණාව. හරිද? අපි එතනදී කියන මෙහෙම කාරණාව. බලන්නකෝ. අයිතිකරු ඉන්නෝ ව්‍යාපාරේ. හරිද? අයිතිකාරය තමයි ව්‍යාපාරයට මොනවා යොදන්නේද? ප්‍රාග්ධනය ඉඳලා ව්‍යාපාරය ආරම්භ කරන්නේ. පැහැදිලිද? ව්‍යාපාරයේ අයිතිකරු ඉන්නවා. මෙන්න තියෙනවා අයිතිකාරය ප්‍රාග්ධනය දාලා ආරම්භ කරපු ව්‍යාපාර වෙන්න තියෙනවා. අයිතිකරු ව්‍යාපාරය. හරිද? පුතේ ව්‍යාපාරය සහ අයිතිකරු කියලා කියන්නේ දෙන්නේ කියන එක තමයි අපි කියන්නේ පුතේ ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. මේක ගිණුම් කරණය නිර්මාණය වෙන මූලික සංකල්පය. හැබැයි ඒක මාර ලේසි. එහෙනම් ගිණුම් කරණය කියන එකත් අමාරුවක් වෙන්නේ නෑ හරියට පිළිවෙලට ඉගෙන ගත්තොත්. පුතේ මම නැවත කියන්නම්. ව්‍යාපාරය කියන්නේ එක පාර්ශවයක්. එයාගෙන් වෙන් වෙච්ච වෙනම පාර්ශවයක් තමයි අයිතිකරු කියන්නේ. එහෙනම් මෙන්න මේ කියන කාරණාව අපි කියනවා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. ලස්සනට කියන්නම් මම. ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වුණු පාර්ශවයක් බව කියවෙන සංකල්පය අපි කියනවා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. මම නැවත කියන්නම් සරලයි. ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වුණු පාර්ශවයක් බව කියවෙන සංකල්පය අපි කියනවා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. එහෙනම් අයිතිකාරය තමයි සල්ලි දාන්නේ ව්‍යාපාරය තුල ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා එතනින් එහාට. හැබැයි මේ දාපු සල්ලි හැම රුපියලක්ම දවසක ව්‍යාපාරිසින් නැවතත් අයිතිකාරයට දෙන්න ඕන හේතුව මේ දෙන්නෙක් නිසා. හරි. එහෙනම් අපි බලමු මේකේ නිර්වචනය මොකක්ද කියලා. අපි කියනවා ලස්සනට නිර්වචනයක් විදිහට අපි ලියන්න පුළුවන් ගිණුම් කරන ඒකක සංකල්පය යටතේ ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වුණු වෙනම පාර්ශවයක් බව කියවෙන සංකල්පය ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. මම නැවත කියන්න එකපාරක්. ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වුණු වෙනම පාර්ශවයක් බව කියවෙන සංකල්පය ගිණුම් කරන ඒකක සංකල්පය කියලා කියන්න පුළුවන්. පැහැදිලිද හැමෝටම? හරි. ඔතනින් පුතේ අවසන් වෙනවා අපේ පළමු ගිණුම් කරන පාඩම. හෙවත් අපේ විෂය නිර්දේශයේ 4 වෙනි පාඩම ගිණුම් කරන්නේ හැඳින්වීම කියන පාඩම. පැහැදිලිද? හරි. ඒ නිසා මේක දරුවෝ ටික හොඳට තේරුම් ගන්න ඕනේ. මේ වීඩියෝ එක නැවත නැවතත් බලන්න. බලලිවලා ඔයාට අපහසු තැන් ඕනම වෙලාවකදී මේ කොටස් ටික නැවත නැවත බලලිවලා ධාරණය කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ සඳහා තමයි මම ඔයාලට මේ විදිහට YouTube පාඩම් කීපයක් ලබා දීලා තියෙන්නේ අපේ දරුවන්ට. එතකොට විභාගයට කලින් දවසේ හරිද? ඊට පස්සේ පාඩම් කරනකොට හරිද? හරිම පහසුවෙන් හරිද? සර්ගේ පැහැදිලි කිරීම සහිතව තේරුම් ගන්න පුළුවන්. ඒතර ඔයා තනියම ගෙදර නම් පාඩම් කරනකොට වඩා මේක මාර පහසුවක් වෙයි ඔයාට. පැහැදිලිද? හරි. ඒ නිසා අපි මේ පාඩමේ කොටස නම් අදට අවසන් කරනවා. මේ වගේ තවත් පාඩම් මාලාවක් මම ඉදිරියේදී රැගෙන එනවා අපේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා ඒ පාඩම් ටික ලබා ගන්න තාම මගේ YouTube channel එක subscribe කරපු නැති දරුවෝ හරිද? පහළ තියෙන subscribe button එක click කරලා හරිද? bell button එක ඔබලා තියාගන්න. එතකොට මගේ ඉදිරි පාඩම් ටික ආවට පස්සේ හරිද? ඔයාලට notification එකක් එයි. එතකොට ඔයාලට මේ පාඩම් ටික ඉස්සරහට බලාගෙන ඒ අදාළ තොරතුරු ටික දැනුම එකතු කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.